ළමයි කොහොමද මේ දවස්වල මොකද වෙන්නේ? ඉතින් අපි අපේ තියරි ක්ලාස් එකේනේ අපේ අලුතින් පටන් ගත්ත තියරි ක්ලාස් එකේ පළවෙනි කියන්නේ හැඳින්වීම වශයෙන් ගිය සතියේ හැමෝටම සම්බන්ධ වෙන්න පුළුවන් විදිහට අපි මේ ක්ලාස් එක පටන් ගත්තා. ඊට පස්සේ අපි දෙවනි සතියේ තමයි මේ යන්නේ. ඉතින් සඳුදා උදේ 9ට අපි ඊයේ උදේද අපි ක්ලාස් එක තිබ්බේ හවසනේ. අපිට උදේ ක්ලාස් එකට එන්න බැරි වුණා. අපි හවස තමයි මේ ක්ලාස් එක කරේ. එතනදී අපි කතා කරා භෞම පද්ධතිය කියන පාඩම පටන් ගත්තා. මෙතන අලුත් ළමයි සම්බන්ධ වෙන නිසා මම කියන්නේ. ඉතින් මේ සඳුදා උදේ හෝ හවස ඔය වෙලා දෙකකින් ඒක අපි මම මැසේජ් එක දානවා. ඒකෙන් කොහොම හරි අපේ මේ භෞතික සහ මානව කියන කොටස් දෙක සාකච්ඡා කරන්නේ සඳුදා දවසේ. ඊට පස්සේ අපේ පැයක් කාලයක් වෙන් කරගෙන තියෙනවා මේ ප්‍රායෝගික භූගෝල විද්‍යාව කියන කොටසේ තියරි කොටස සාකච්ඡා කරන්න. ඒතර අපි ගිය සතියේ අඳුරගත්ත මේ ප්‍රායෝගික භූගෝල විද්‍යාව කියන්නේ මොකක්ද? මේ විෂයේදී අපි මොනවා ගැනද කතා කරන්නේ? ඊට පස්සේ සිතියම ගැන ටිකක් අපි කතා කරා. ඒතර ඒකේ නෝට් එකකුත් මම ඔයගොල්ලන්ට දීලා තියෙනවා. එතකොට අද අපි අදහස් කරන්නේ මූලික වශයෙන් මෙන්න මේ අපේ සිලබස් එක තුල තියෙන සිතියම ඉතා වැදගත් දෙයක්. සිතියම් විශේෂයෙන්ම දැන් මෙට්‍රික් සිතියම් ගත්තාම ළමයි අපේ ලකුණු ගොඩක්ම ගන්න තියෙන කොටසක් පළවෙනි පත්‍රයේනේ. ඔයගොල්ලෝ දන්නවා පළවෙනි ප්‍රශ්න පත්‍රයේ දෙවනි කොටසේදී අපිට හම්බ වෙන අනිවාර්ය වැදගත්ම පළවෙනි ප්‍රශ්නය තමයි මෙට්‍රික් සිතියම්. හොඳද? එතකොට මෙට්‍රික් සිතියම් කියලා ගත්තාම ඒ හැරුණකොට අපිට තව ප්‍රශ්නයක් එන්න පුළුවන් මේ තේමා සිතියම් වලින්. තේමා සිතියම් වලින්. ඒවා MCQ වලදී අපෙන් අහනවා. ඉතින් මෙට්‍රික් සිතියම් කියන තැනට යන්න කලින් දැන් කවුද මේ රන්දිකා හරි කවුරු හරි මට කියලා තිබ්බස මෙට්‍රික් සිතියම් ගොඩක් අමාරුයි. ඒක අපි කරමු කියලා. ඔව් අපි ඒක කරනවා. අපි ඉතින් අද මූලික වශයෙන්ම මේ සිතියම සහ තේමා සිතියම කියන මේ ගැමයි කතා කරන්නේ. මොකද අපිට තියෙන්නේ පැයක වගේ කාලයක් අද දවසේ. ඒ නිසා ළමයි මේ අපිට එකපාර මෙට්‍රික් සිතියම් වලට යන්න බෑනේ. අපිට සිලබස් එක තුල දීලා තියෙන විදිහට රටාවට යන්න ඕන. මොකද ඒ විදිහට තමයි අපේ මේ පාඩම් ටික පෙළ ගැහිලා තියෙන්නේ. ඒ නිසා මේ අපි ඒ තැනෙන් ආරම්භ කරන්නට ඕන. මාව ඇහෙනව නේද? පොඩ්ඩක් කියන්න නැවත. මාව ඇහෙනවද කියලා? ළමයි නවස හරි. සිතියමක් යනු කුමක්ද? ඒතර ඇත්තටම ළමයි මොකක්ද මේ සිතියම කියන්නේ? දැන් අපි අහලා තියෙනවා ඒක සමාන වචන සිතුවම. සිතුවම කියන්නේ චිත්‍රය නේ. සිතුවම සිතියම. එතකොට මොකක්ද ඒකේ තියෙන ඩිෆරන්ස් එක වෙනස? සිතුවම. එතකොට මේක අපිට හුරු එකක් නෙමෙයි. මේක දන්නවා සිතුවම චිත්‍රය. එතනම සිතියමක් කියන්නේ ළමයි චිත්‍රයක්. එක්තරා විදිහක චිත්‍රයක්. සිතියමක් කියන්නේ එක්තරා විදිහක චිත්‍රයක්. විශේෂයෙන්ම අපි ඉගෙන ගන්නවා මේ භූගෝල විද්‍යාවේ ප්‍රායෝගික දැනුම භාවිතා කිරීමේදී අපි පාවිච්චි කරන කොටස තමයි විෂය කොටස තමයි මෙන්න මේ ප්‍රායෝගික භූගෝල විද්‍යාව කියලා කියන්නේ නේ. ඉතින් ප්‍රායෝගික භූගෝල විද්‍යාවේ අපි ගිය සතියේ කීවා ප්‍රධාන ක්‍රම ශිල්ප ගණනාවක් අපිට කතා කරන්න තියෙනවා. මේ ප්‍රධාන ක්‍රම ශිල්ප වල එකක් තමයි සිතියම. ප්‍රධාන එකක් තමයි සිතියම. ඒතර සිතියම් ගත්තාම අපි විවිධාකාර සිතියම් තියෙනවා. නමුත් ප්‍රධාන වශයෙන් අපි සිතියම් දෙකක් ගැන මේ අපේ විෂය ඒකකය තුල සාකච්ඡා කරනවා. ඉතින් වැදගත්ම වෙන්නේ මම අර කිව්වා වගේ මෙට්‍රික් සිතියම්. මේ සිතියම් වලට යන්න කලින් අපි පළමුවෙන්ම බලන්න ඕනේ මොකක්ද මේ සිතියමක් කියන්නේ කියලා. සිතියමක් කියන්නේ කියලා. ඒතකොට මම අපේ අලුත් අයට නෝට් එකක් දීලා තියෙනවා. මෙතන සම්බන්ධ වෙන අය ගොඩක් අයට නෝට් එක නැතිව ඇති. කොහොම හරි අපි බලමු
ඒක ගන්න පුළුවන් ඔයගොල්ලොන්ට ක්ලාස් එකත් එක්ක සම්බන්ධ වෙද්දි මෙතන නෝට් එකේ පැහැදිලි කරනවා මේ සිතියමේ ඉතිහාසය. දැන් හිතන්නකෝ අපි මම මෙහෙම අහන්නම් ගිය සතියේ මම පැහැදිලි කරා මේ සිතියම ගැන. එතකොට දැන් ඔයගොල්ලෝ මේ වෙද්දී ඒ ගැන දැනුවත් වෙන්න ඕන. මම මෙහෙම ඇහුවොත් එහෙම ලෝකයේ අපිට සිතියමක් පළමු වරට හම්බ වෙන්නේ කොහෙන්ද? පිළිතුරක් දෙන්න බලන්න මැසේජ් එකක් හරි. කියන්නේ ලෝකයේ පළමු සිතියම කියලා අපි හඳුනගන්නේ මොන සිතියමද? මම ගිය සතියේ රූප සටහන් එක්ක පැහැදිලි කරා. කියන්න බලන්න කවුරු හරි. මොකක්ද? ලෝකයේ පළමු සිතියම ලෙස අපි ගත්තේ. දැන් මේ වෙද්දි ළමයි එකයි කියන්නේ අර එදිනෙදා දින දේ එදිනෙදාම දැන් මම මේ උගන්වන වෙලාවේදී ඔයාලට දැන් විශේෂයෙන් මගේ ක්ලාස් එකේ මේ ඔන්ලයින් ක්ලාස් එකේ බොහෝ දුරට ඔයාලට ලියන්න දෙයක් නැහැ. ලියන්න දෙයක් නැහැ. ඕගොල්ලන්ට අවශ්‍ය සියලු සටහන මම PDF එකක් විදිහට දෙනවා. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් ඒක print out එකක් අරගෙන වෙනම ෆයිල් කරලා ඒක තියාගන්න. හොඳ ඒ නිසා මේ උගන්වන වෙලාවේ මගේ ක්ලාස් එකේ අංක එක කාරණේ වෙන්නේ සවන් දෙන එක. හොඳට මම කියන එක අහගෙන ඉන්න එක. හොඳද? ඒ නිසා වෙන වැඩ කරන්න එපා. ලියන්න කරන්න මොනවත් එපා. මම ලියන්න අවශ්‍ය තැන ඔයාට කියනවානේ. ඔයාට කියනවා. දැන් පේපර් ක්ලාස් එකේ එහෙම නෙමෙයි. සිකුරාදා හවස තියෙන. ඒකෙත් මම ලියන්න කියද්දි විතරනේ ඔයා ලියන්න ඕන. සිකුරාදා 5 නැත්තම් 5:30 එකක් ගිය සතිය ආරම්භ වුණේ. ඒක හැමෝටම සම්බන්ධ වෙන්න පුළුවන්. ෆ්‍රී පේපර් ක්ලාස් එකක්. මුලින් ඉඳන් අපි ප්‍රශ්න සාකච්ඡා කරා. ඉතින් මේ සතියේ සිකුරාදා එක තියෙනවා. මේ සතියේ අපි සාකච්ඡා කරන්නේ ළමයි මේ අපි පද්ධති පාඩමේ පටන් ගත්තේ අන්නේ පද්ධති පාඩමේ ප්‍රශ්නයක්. ඒ නිසා ඒ පාඩම පාඩම් කරලා තියාගන්න. අපේ තියරි ළමයිගෙන් මම ප්‍රශ්න අහනවා සිකුරාදා වෙලාවේදී. හොඳද? හරි. ඉතින් එහෙම ගද්දින් අපි ගත්තාම මේ ඔයගොල්ලන්ට මතක නැද්ද එතකොට? මූලික සිතියමක් ලෙස අපි ගත්තේ බැබිලෝනියානුනේ. එහෙම නැත්නම් මෙසොපොතේමියානු ශිෂ්ටාචාරයේ බැබිලෝනියානු වරුන් විසින් නිපදවන ලද මැටි පුවරුවක්නේ. පළමු සිතියම කියලා අපි ගත්තේ. ඊට පස්සේ මේ අපි කියව ඇනෙක්සිමෙන්ඩර්, ටොලමි ආදී විවිධ විද්‍යාඥයෝ භූගෝල විද්‍යාඥයින් සිතියම් නිර්මාණය කරලා තියෙනවා. එතකොට මේ සිතියම වැදගත් වෙන්නේ ඇයි? සිතියමක් වැදගත් වෙනවා. දැන් අපෙන් ගොඩක් වෙලාවට ওই සිතියම් වල වැදගත්කම අහන්නත් පුළුවන්. දැන් මෙතන මම දෙන නෝට් එකේ කියන කතන්දරයක් තමයි සිතියමක ඉතිහාසය භූගෝල විද්‍යාව විෂයේ ඉතිහාසයට වඩා පැරණි. ඒ කියන්නේ භූගෝල විද්‍යාව විෂයක් ලෙස ආරම්භ වුණේ කොතනද? එතෙන්න කලින් ළමයි සිතියම කියන එක ලෝකේ බිහි වෙලා තියෙනවා. දැන් බැබිලෝනියානු ශිෂ්ටාචාරය තුල සිතියම කියන එක පාවිච්චි කරේ භූගෝල විද්‍යාව කියන විෂයානු මේ අදහසින් නෙවෙයිනේ. ඒගොල්ලෝ ඊට කලින් එහෙනම් මේ සිතියම භූගෝල විද්‍යාවට එපිට විෂයට එපිට ඉතිහාසයක් තියෙන දෙයක් මේ සිතියම් කියන්නේ. විශේෂයෙන්ම ඒක ඇත්තටම මේ මිනිසාගේ එදිනෙදා කටයුතුත් එක්ක බැඳිලා තිබ්බු කාරණාවක්. දැන් අපි ගත්තාම ළමයි සිතියම් විවිධ සිතියම් තියෙනවා. දැන් වර්තමානයේ ගත්තාම ඔයගොල්ලෝ ගන්න විනින්දෝරු දෙපාර්තමේන්තුවේ තියෙනවා ඇට්ලස් සිතියම් පොත. ඇට්ලස් මැප් පොත මේක 5000ක් වෙනවා හැබැයි ඒක. ඔයගොල්ලෝට මේ ගොඩක් වෙලාවට ඉතින් යුනිවර්සිටි ගියපුවාම මේක ඉතා වැදගත් වෙන පොතක් ඇට්ලස් එක. නමුත් ඒකේ අර මේ අපේ ෂොප් වල ගන්න තියෙනවනේ ඇට්ලස් නෝමල් අර මේව සිතියම් පොත. ඒකත් පරිශීලනය කරන්න හොඳයි. ඒකත් හොඳ සිතියම් පොතක්. ඉතින් අපි ගත්තාම මේ නිල් ග්‍රහයා ලෝකයේ පිළිබඳ වඩාත් පරිපූර්ණ අවබෝධයක් ඇති කිරීම සඳහා අපි පාවිච්චි කරේ. කියන්නේ ඇත්තටම ළමයි මෙන්න මෙහෙම හිතන්න. මෙහෙම හිතන්න දැන් සිතියමකින් කරන්නේ දැන් හිතන්නකෝ ඔයගොල්ලෝගේ නිවස තියෙන ප්‍රදේශය. මෙන්න මේ ඔයගොල්ලෝගේ ඉඩම අපිට නිකන් අර භෞතිකව මේක දිහා බැලුවට අපිට මේ ප්‍රදේශය ගැන ළමයි අයිඩියා එකක් ගන්න බෑ. නමුත් අපි මේක ගුවනින් ගිහිල්ලා ගුවන් යානයකින් ගිහිල්ලා ඡායාරූපගත කරොත් එහෙම නැත්නම් සැටලයිට් එකක් මගින් චන්ද්‍රිකා ඡායාරූපයකට ගත්තොත් එතකොට මෙතන අපි මේ භෞතිකව කියන්නේ අපේ මිනිස් ඇසට අහුවන ප්‍රමාණය බොහොම සීමිතයිනේ. ඒතර මේ ප්‍රදේශයක
හරි දත් දැන් ඉඩමට වඩා පුළුල් ප්‍රදේශයක් ගත්තාම ඒකේ තියෙන නියම තත්ත්වය අපිට පියවියසින් අඳුන ගන්න බෑ. ඒ නිසා භාවිතා කරන එක්තරා ක්‍රමවේදයක් තමයි සිතියම. ඒ අදාළ ප්‍රදේශයේ තියෙන දත්ත ඇතුළත්ව අඳින ලද චිත්‍රයක් ඇත්තටම කිව්වොත්. දැන් අපිට හම්බ වෙනවා නිර්වචන සිතියම් ගැන. ඉතින් ඇත්තටම ගත්තොත් සිතුවමක් අපේ භෞතික සහ සංස්කෘතික රටාවන් නිරූපණය කරන චිත්‍රයක් ලෙස ගන්නට පුළුවන්. ඒ නිසා තමයි මේ විශේෂයෙන්ම මේ ප්‍රතිබිම්බයක් වශයෙන් අපි අපේ ජීවත් වෙන පරිසරය නිරූපණය කරන ප්‍රතිබිම්බයක් වශයෙන් මේ සිතියම කියන්නේ ඡායාරූපයක් ලෙස ඊටාම වැදගත් වෙනවා. හොඳද? ඒ නිසා දැන් විශේෂයෙන්ම ඔය සිතියම් කියන ඒවා ගොඩක්ම වර්තමානයේ තමයි වටින්නේ. භූගෝල විද්‍යාඥයන්ට විතරක් නෙමෙයි. දැන් ගොඩක් වෙලාවට සෑම ශාස්ත්‍රයකම මේ සිතියම් පාවිච්චි කරනවා. දැන් අපි ගත්තාම අපි ගමු ටික්මි නේද අර. ඊට පස්සේ මේ ඒ වගේ තියෙන්නේ අර කුලී රත රියදුරන්. අපි කෝඩ් එක දුන්නාම මේගොල්ලෝ එන්නේ මැප් එකෙන්. ඒතර Google Map. ඒතර මේවා එකිනෙකට GIS GPS එක සම්බන්ධ වෙලා ඉතා වර්තමානයේ වෙද්දී දිනු තැනකට මේ සිතියම ඇවිල්ලා තියෙනවා. හොඳද? ඒක ඔය මූලික වශයෙන් පැහැදිලි කරනවා අපේ නෝට් එකේ. ඉතින් ඒ නිසා සිතියම් කියන ඒවා දැන් අපි ගත්තාම ලෝකයේ කොරෝනා ව්‍යාප්තිය පිළිබිඹු කරන මැප් ඔයා සර්ච් කරලා බැලුවොත් එහෙම ගොඩක් තියෙනවා. දැන් අර සාමාන්‍යයෙන් අපි ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික් අණු අරගෙන මෙන්න මේ දිස්ත්‍රික්කයේ අද දවස තුල වාර්තා වුණු රෝගීන් මෙච්චරයි කියලා ගන්නවට වඩා කුරුණෑගල, මහනුවර, කොළඹ, අනුරාධපුර, පොළොන්නරුව වශයෙන් මෙහෙම අරගෙන මෙහෙම අර සංඛ්‍යාදමය වශයෙන් ගන්නවට වඩා ළමයි මේ තියෙන දත්ත ටික මැප් එකකින් නිරූපණය කරොතින් එහෙම අපිට මේකේ තියෙන අදහසට වඩා අදහසක් මේ සිතියමෙන් ගන්න පුළුවන්. මේ සිතියමෙන් ගන්න පුළුවන්. ඒකයි ඇත්තටම සිතියමක තියෙන වටිනාකම. සිතියම් විද්‍යාත්මක ක්‍රමශිල්පවල තියෙන වටිනාකම. ඔව්. සිතියම් විවිධ කටයුතු වලදී ප්‍රයෝජනවත් වෙනවා. යුදමය කටයුතු වල ආදී විවිධ කටයුතු වලදී සිතියම් ප්‍රයෝජනවත් වෙනවා. හොඳද? මේ ඉතින් අපි මෙන්න මෙහෙම ගමුකෝ. දැන් ඔය මූලික අදහස තියාගන්න මේ ඇත්තටම සිතියමක් ඇයි අපිට අවශ්‍ය වෙන්නේ කියන එක. දැන් යුද්ධමය කටයුතු සඳහා ආදපු වෙනම සිතියම් තියෙනවා. ඊට පස්සේ අපි ගත්තාම අපේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් මෙට්‍රික් සිතියම් ඉදිරිපත් කරන්නේ. ඒතර ඒකේ වෙනම අපි මෙට්‍රික් සිතියම් කතා කරද්දී ඒ ගැන කතා කරනවා. ඒ අර වෙනත් පළාත් මායින් දැක්වෙන පරිපාලනමය සිතියම්, ඓතිහාසික සිතියම් මෙන්න මේ දේවල් තියෙනවා. එතකොට මේ දේවල් අයිති වෙන්නේ මොන සිතියම් වලටද? දැන් ඒක අපි ඉස්සරහට කතා කරනවා. හොඳ ඒ නිසා ඒ අයිඩියා එක තියාගන්න. දැන් මෙතනදී ඊට පස්සේ වැදගත් වෙන්නේ මේ සිතියම් ගැන නිවැරදි නිර්වචනයක් ඉදිරිපත් කරන එක. දැන් අපි ඊයේ පද්ධති කියන එක ගැන කතා කරද්දී නිර්වචන ගැන කතා කරේ නේද? නිර්වචනය ගැන අපි කතා කරා ඊයේ පද්ධති ගැන කතා කරද්දී නේ. right. ඉතින් ළමයි මේ සිතියම් ගැන ගොඩාක් නිර්වචන ඉදිරිපත් වෙලා තියෙනවා. දැන් ඕකෙන් අපි එක එක දැන් අරගෙන ඊයේ වගේ මේ වෙලාවෙම මතක තියාගන්න බලමු. හරි? දැන් පළවෙනියට කියනවා සිතියම භූගෝල විද්‍යාඥයාගේ ප්‍රධාන උපකරණය. සිතියම භූගෝල විද්‍යාඥයාගේ ප්‍රධානතම උපකරණයයි කියන. උපකරණය. හොඳද? සිතියම භූගෝල විද්‍යාඥයාගේ ප්‍රධානතම උපකරණය කියලා කියනවා. ඇයි එහෙම කියන්නේ? දැන් ඇත්තටම භූගෝල විද්‍යාවේදී අපි අධ්‍යයනය කරන්නේ මේ පෘථිවි ගැන, භූදර්ශනය ගැනනේ. පෘථිවියේ භූදර්ශනය ගත්තාම දැන් භූගෝලීය කියලා කියන්නේ යම්කිසි පිහිටීමක්. අවකාශීය ව්‍යාප්තියක්. එහෙනම් යම්කිසි අවකාශීය ව්‍යාප්තියක් පෙන්වන්න අපිට අත්‍යවශ්‍ය වන නිරූපකයක්
උපකරණයක් තමයි සිතියම. දැන් හිතන්න අපිට අවශ්‍යයි ලංකාවේ ජනගහනය ජනගණත්වය එහෙම නැත්නම් ජන සංඛ්‍යාව ප්‍රදේශ අනුව පළාත් අනුව දිස්ත්‍රික් අනුව ව්‍යාප්ත වෙලා තියෙන ආකාරය පෙන්වන්න. ඒතර ඒක අවකාශීය ව්‍යාප්තියක්. ඉතින් එතනදී අපි යොදා ගන්න උපකරණය තමයි මොකක්ද මේ සිතියම. එහෙනම් භූගෝල විද්‍යාඥයාගේ ප්‍රධානම කාර්යය තමයි එක එක දේවල් ගැන විවිධ ප්‍රපංචයන් සංරචකයන් ගැන මොකක් කරන එකද අවකාශීය ව්‍යාප්ති ඉදිරිපත් කරන එක. අවකාශීය රටාවන් ඉදිරිපත් කරන එක. ඉතින් මේ අවකාශීය රටාවන් ඉදිරිපත් කරන්න සිතියම් විතරක් නෙමෙයි. දත්ත වගු ප්‍රස්ථාර ක්‍රම මේවා පාවිච්චි කරනවා. නමුත් භූගෝල විද්‍යාඥයාගේ ප්‍රධානතම උපකරණය වෙන්නේ අතරින් මැප් සිතියම්. සිතියම තමයි ප්‍රධානතම උපකරණය වෙන්නේ. එතකොට මේ තව ප්‍රශ්නයක් අහලා තියෙනවා මොකක්ද මේ ලියන තොරතුරු සිතියම් වලට ගන්න බැයිද? මොකක්ද කියන්නේ? මොකක්ද මේ කියලා තියෙන්නේ මට පැහැදිලි නෑ කියලා තියෙන්නේ. පොඩ්ඩක් කියන්න බලන්න. ප්‍රස්ථාරවල තියෙන තොරතුරු සර්. ඔව් ප්‍රස්ථාර කියන්නේ එක්තරා සිතියම් ක්‍රමවේදයක් තමයි. නමුත් ඒක ප්‍රස්ථාරික නිරූපණයක්. මේ ප්‍රස්ථාරවල තියෙන ඒවා අපිට සිතියමකින් නිරූපණය කරන්න පුළුවන්ද කියන එක අපි ඉස්සරහට ප්‍රස්ථාර කතා කරද්දී පැහැදිලියි. ඒ නිසා දැනට ඒ ගැන හිතන්න එපා. දැන් ප්‍රධාන වශයෙන්ම මේ නිර්වචනය ගන්න. දැන් ඔයගොල්ලෝගෙන් එක්සෑම් එකේදී අහන්න පුළුවන් සිතියමක් යනු කුමක්ද? නිර්වචනය කරන්න. සිතියමක් යනු කුමක්ද අදහස් දක්වන්න. මෙතන මම ඔයාලට දීලා තියෙනවා නිර්වචන කිහිපයක්. එතනින් එකක් තමයි දැන් මතක තියෙන්න ඕනේ එහෙනම් ඊයේ වගේම දැන් අපේ ක්ලාස් එකේ ඇත්තටම කරන්නේ මම කියලා දෙනවා විතරක් නෙමෙයි තියරි ක්ලාස් එකේ. හොඳේ. මේ ඕගොල්ලන්ට මේ වෙලේම ඒක මතක තියාගන්න විදිහට තමයි වැඩේ යන්නේ. ඒ නිසා දැන් මම හිතන්නේ මෙතනින් ඇහුවොත් ඊයේ කතා කරපු මේ පද්ධතියක් කියන්නේ මොකක්ද කියලා නිර්වචනය මේ වෙද්දී මතක තියෙන්න ඕනේ. නිර්වචන දෙකම. හිතලා බලන්න දැන් මතකයිද කියලා. හොඳේ. ඉතින් එහෙනම් අංකයකට අපි කියනවා සිතියමක් කියන්නේ භූගෝල විද්‍යාඥයාගේ උපකරණය. බොහොම සරලයි. බොහොම සරල අදහසක් සිතියම ගැන. දෙවැනියට කියනවා අප ජීවත් වන ලෝකය හා ඉන් පරිබාහිර පිහිටීම දැක්වීම සඳහා භාවිතා කරන ප්‍රකාශන මාධ්‍යයයි. මොකක්ද මේ කියන්නේ? හොඳට අහගන්න. හොඳට අහගන්න මේ අප ජීවත් වන පෘථුවිය. ඒක දන්නවනේ. අපි ජීවත් වෙන පෘථුවිය සහ එහි පරිබාහිර කියන්නේ පෘථුවියට එපිටින්. දැන් අපි ප්‍රායෝගිකව ඉන්න මේ කොටස සහ දැන් එපිටින් කියලා උතන අදහස් කරන්නේ දැන් ඇත්තටම සිතියමකින් පෙන්වන්නේ ළමයි ඉහළ සිට බැලුවොත් අවකාශයේ ව්‍යාප්ත වෙලා තියෙන ආකාරයනේ. ඒ කියන්නේ අපි කියන්නේ දැන් හිතන්න කුරුල්ලෙක් ගිහිල්ලා අපි කියන්නේ කුරුළු එහින් බලනවා කියලා. ගුවන් ඡායාරූපක වෙන්නේ ඒ කතන්දරේ. දැන් කුරුල්ලෙක් ගිහිල්ලා මොකද කරන්නේ කුරුල්ලා ඔයාගේ ගෙට උඩින් යනවා. හරිද ළමයි? ඊට පස්සේ මේ පැත්තෙන් තියෙනවා පන්සල. පන්සල පල්ලිය කෝවිල හැමතැන කියලා අර ඉස්සර කාලේ මේ මට මතකයි මොන්ඩිසෝරි යද්දී මේ මංගාව තිබ්බ පොඩි සින්දු පොතක්. තාත්තද කොයි අරන් තියෙන්නේ. ඒකේ සින්දුවක් තිබ්බා. ඉතින් මේ ඊට පස්සේ මේ පැත්තෙන් වෙල්යාය කුඹුරු. right? ඊට පස්සේ පාර. මේ පැත්තේ වනාන්තරේ කැලේ. ඉතින් දැන් මේ කුරුල්ලට මේවා පේනවනේ. කුරුල්ලට පේනවා. ඇත්තටම එහෙම නිරූපණයක් තමයි සිතියමක් දැන්. ඉහළ සිට බලපුවාම කොහොමද මේ භෞතිකව මිනිස්සු හදපු නැති ස්වභාවිකව තියෙන දේවල් සහ මිනිසා හදපු දේවල්. දැන් මේවා ස්වභාවික දේවල්නේ වනාන්තරේ. ඊට පස්සේ කන්දක් තියෙනවා නම් කන්ද. ඊට පස්සේ මේතන ගඟක් ගලනවා නම් ගඟ. මේවා සහ මිනිස්සු හදපු මේ ගොඩනැගිලි. මේවා. ඒකයි කියන්නේ සිතියමක එහෙනම් ස්වභාවිකව තියෙන ඒවත් නිරූපණය වෙනවා. මිනිස්සු හදපු දේවලුත් නිරූපණය කරනවා. ඉතින් අන්නේ දෙකම දැන් පරිබාහිර කියලා කියන්නේ මෙතනින් එපිටට ගිහිල්ලා දැන්. ඒකයි අර වචනේ. අපි ජීවත් වෙන පෘථුවියේ පරිබාහිරව දකින විට ඒක නිරූපණය කරන ආකාරය සිතියම කියලා අපිට ගන්න පුළුවන්.
හරිද? දැන් මෙතන අපි කරන්නේ නිර්වචන කිහිපයම අරගෙන කතා කරගෙන අවසානයේට මම ඊයේ වගේම වා මතක තියාගන්න හොඳම සුදුසුම නිර්වචනයක් මෙතනදී කියලා දෙනවා. හොඳද? එහෙනම් එතන කියනවා අප ජීවත් වන ලෝකය හා ඉන් පරිබාහිර පිහිටීම දැක්වීම සඳහා මේ භාවිතා කරන විශ්ව ප්‍රකාශන මාධ්‍ය. අන්න විශේෂ වචනයක්. විශ්ව ප්‍රකාශන මාධ්‍ය. දැන් කියමු බලන්න කවුරු හරි. මොකක්ද මේ විශ්ව ප්‍රකාශන මාධ්‍යයක් කියලා කියන්නේ? අදහසක් තියෙද? දැන් උසස් පෙළ කරන ළමයි නෙමේ. දැනගෙන ඉන්න ඕනේ. මොකක්ද මේ සිංහල එහෙම කරනවා නම්. මොකක්ද අදහස කියන්න බලන්න. විශ්ව ප්‍රකාශන මාධ්‍යයක් කියන එකේ අදහස මොකක්ද? අදහසක් තියෙනවද? ළමයි විශ්ව ප්‍රකාශන මාධ්‍යයක් කියලා කියන්නේ දැන් හිතන්නකෝ අපි සම්මත සංකේත කියලා ඉගෙන ගන්නවා නේද සිතියමේ. සිතියමක තියෙන සම්මත සංකේත මෙට්‍රික් සිතියම. එතකොට දැන් ඔයාගේ නගරේ ඔයා මහනුවර කෙනෙක් නම් මහනුවර අපි මෙට්‍රික් සිතියම් ගැන ලකුණු කරද්දී මෙට්‍රික් සිතියම් වල අපි කුඹුරු ලකුණු කරන්න යොදා ගන්න වර්ණය කුරුණෑගලට එද්දි වෙනස් වෙනවද ළමයි? කුරුණෑගලට එද්දි වෙනස් වෙන්නේ නැහනේ. ඒ වර්ණයමයි. ඉතින් ලංකාව ඇතුලේ සියල්ලම පාවිච්චි කරනවා. ඒ සම්මතයි කියන්නේ ඒකනේ. සම්මතයි කියන්නේ ඒ නිසා. හොඳද? ඊට පස්සේ අපි ගත්තාම මේක ජාත්‍යන්තර. දැන් අපිට දෙන මෙට්‍රික් සිතියම් වල පාවිච්චි කරන වර්ණ සංකේත අක්ෂර ඊට පස්සේ පරිමාණ ආදී දිශාව මේ සියල්ල විශ්වීය මාධ්‍යන. ඒ කියන්නේ ලෝකේම භාවිතා කරන්නේ මේ සම්මත සංකේත වර්ණ. ඒකයි අපි කියන්නේ විශ්ව ප්‍රකාශන මාධ්‍යයක්. ඒක එක අර්ථයකින් ගන්න පුළුවන්. ඒ වගේම විශ්ව ප්‍රකාශනයක් කියලා කියන්නේ සමස්තයම නිරූපණය කරනවා. සමස්තයම නිරූපණය කරනවා කියන අදහස. හොඳද? විශ්ව කියන්නේ විශ්ව කියන අර්ථයෙන් සමස්ත පෘථුවිය අදහස් කරනවා. ප්‍රකාශන කියන්නේ ඒක නිරූපණය කරනවා. ප්‍රකාශනයක් කියන්නේ ඒක පෙන්වනවා කියන එකනේ. මාධ්‍යයක්. එහෙනම් සමස්ත පෘථුවිය නිරූපණය කරන මාධ්‍යයක් තමයි පෙන්වන චිත්‍රයක් තමයි මාධ්‍යයක් තමයි සිතියමක් කියලා කියන්නේ. සිතියමක් කියලා කියන්නේ අන්න එහෙම නිර්වචනයක් දෙනවා එතනදී. හරිද? ඊට පස්සේ වචන වලින් දැක්වෙන හරි. වචන වලින් දැක්වෙන දීර්ඝ මුද්‍රිත විස්තරයක් සංකේත වර්ණ හා අක්ෂර මාර්ගයේ. වචන වලින් දැක්වෙන දීර්ඝ විස්තරයක්. දැන් හිතන්නකෝ ඔයාට අවශ්‍යයි ඕගොල්ලොන්ගේ ගෙදර තියෙන උත්සවයකට වාගේ දැන් ඔයා ඉන්නේ පොළොන්නරුවේ නම් කොළඹ ඉන්න වාගේ යාළුවාට ඔයාට අවශ්‍යයි ඔයාගේ ගෙදරට එන ආකාරය පැහැදිලි කරන්න. දැන් ඔන්න යාළුවා ගෙදරින් පිටත් වෙනවා. මේ දවස්වල නම් පිටත් වෙන්න එපා. මේ ගෙදරින් පිටත් වෙලා දැන් අහනවා මචං මං අද උඹලා ගෙදර එනවා මේ හවස සෙට් වෙන්න. මේ ඉතින් ඒ නිසා මේ මට එන්න පාර කියපන් කියලා දැන් කෝල් එකක් ගන්නවා. දැන් මොකද කරන්නේ? දැන් ඉස්සර නම් පාර කියන්නේ නැති. පාර කියනවනේ. දැන් මොකද කරන වැඩේ? මට කියන්න බලන්න. එහෙම කවුරු හරි අපි ඉන්න තැනට එන්න පාර ඇහුවොත් එහෙම දැන් ඔන්ලයින් ක්‍රමවේදය යටතේ ඔයගොල්ලෝ මොකක්ද කරන්නේ? කියන්න බලන්න. මොකද කරන්නේ? ඔව් අද ක්ලාස් එක මේ පෑනේ ළමයි. පැයක් ඉවර දැන් මේ කතා කරන්නත් එපයි. මේ උත්තරයක් දෙන්න බලන්න මොකද කරන්නේ? අපේ ලොකේෂන් එක යවනවා. මැප් Google map එකට ගිහිල්ලා ඔයාගේ ලොකේෂන් එක සිලෙක්ට් කරලා share කියලා යවනවා. WhatsApp හෝ මොනවා හරි යවනවා. ඒතකොට එයා ගිහින් ඒක ටච් කරපුවාම අන්න එතන ඕපන් වෙලා එයා ඉන්න තැනින් ෆොටෝ එක ගන්නවා. නේ? එහෙනම් දැන් අපි අර වචනෙන් කෝල් කරලා කියනවට වඩා දැන් මේ Google map එක කියන්නේ සිතියමක්නේ. අර සිතියමක් මගින් ඒක ඉතා සුළු විදිහට සරල ආකාරයට අපිට වචන 1000කින් කියන්න ඕන විස්තරේ එක පින්තූරයකින් එක සිතියමකින්
අපිට නිරූපණය කරන්න පුළුවන්. ඒකයි මෙතන කියන්නේ වචන වලින් දැක්වෙන දීර්ඝ විස්තරයක්, මුද්‍රිත විස්තරයක්, සංකේත. දැන් එතෙන් එනවා අපි. සංකේත. සංකේත. වර්ණ, අක්ෂර, මෙන්න මේ දේවල්, ඉලක්කම්, අංක, මෙන්න මේ දේවල් පාවිච්චි කරලා කියන මොකක්ද? මාර්ගයෙන් සංක්ෂිප්ත කරගෙන කෙටියෙන් ඉදිරිපත් කරන එක. කෙටියෙන් ඉදිරිපත් කරන එක සංක්ෂිප්තව. සංක්ෂිප්තව ඉදිරිපත් කරනවා. නේද? ඒ කියන්නේ වචන වලින් විස්තර කරන දීර්ඝ විස්තරයක් ළමයි සංකේත, වර්ණ, අක්ෂර, අංක ආදිය පාවිච්චි කරලා කෙටි කරලා ඉදිරිපත් කරන එකක් තමයි සිතියමක් කියලා කියන්නේ. සිතියමක් කියලා කියන්නේ. හොඳද? එහෙනම් එතනත් කියනවා මොකක්ද? වචන වලින් දැක්වෙන දීර්ඝ විස්තරයක්, මුද්‍රිතයක්, විස්තරයක්, සංකේත, වර්ණ, අක්ෂර භාවිතා කරලා කෙටියෙන් කියන එක මේ සිතියමක්. කෙටියෙන් කියන එක සිතියමක්. හොඳද? ඒතර අපි මුලින්ම කීවා සිතියම කියන්නේ භූගෝල විද්‍යාඥයාගේ උපකරණය. භූගෝල විද්‍යාඥයාගේ උපකරණය. ඊට පස්සේ බැහැර ඉඳලා බලද්දී මේ පෘථුවිය පේන ආකාරය, සම්මත චිත්‍රය, ඊට පස්සේ විශ්ව ප්‍රකාශන මාධ්‍යයක් කියලා කියවනේ. විශ්ව ප්‍රකාශන මාධ්‍යයක් කියලා කියවා. ඊට පස්සේ දැන් කියවා වචන වලින් දැක්වෙන දීර්ඝ විස්තරයක්, අක්ෂර, සංකේත, වර්ණ ආදිය පාවිච්චි කරලා සංක්ෂිප්ත කරලා ඉදිරිපත් කරන එක. ඒක තමයි සිතියම. සංක්ෂිප්තව ඉදිරිපත් කරන දැක්වීම, ඉදිරිපත් කිරීම. හොඳේ. ඊට පස්සේ අපි එනවා පොඩි සරල එකක් තියෙනවා. බැහැරින් සිට බලන කල දිස්වන පෘථුවියේ සමස්ත චිත්‍රය. ඒ කියන්නේ බැහැරින් කියලා අර මම අදහස් කරේ ඇත්තටම අර කුරුල්ලෙක් ගිහිල්ලා දැන් එළියේ ඉඳන් බලනවා දැන්. ඔයගොල්ලෝගේ වටපිටාව ගිහිල්ලා ඔයා හිතන්නකෝ ඔයාට chance එකක් හම්බ වෙනවා පාවෙන්න. පාවෙන්න chance එකක් හම්බ වෙනවා. අර මං ඊයේ කිව්ව ගුරුත්වාකර්ෂණ බලයෙන් මිදිලා පෘථුවියේ තියෙන ඔයාට chance එකක් හම්බ වෙනවා පාවෙන්න. ඉතින් පාවි ඉඳී හම්බුනොත් එහෙම අපේ කට්ටිය වෙන මොනවත් කරන එකක් නැහැ. මේ පාවි ඉඳී නේ. ඉතින් මේ ඒක ප්‍රැක්ටිකලිත් දැන් මේ ගොඩක් අය පාවෙනවනේ මේ දවස්වල. මේ ඒ නිසා අපි ගත්තාම මේ ඔය කතන්දරේ. ඒ කියන්නේ බැහැරින් පාවෙන්න chance එකක් හම්බුනොත් ඔයා උඩට ගිහින් බලද්දී ඔයාගේ ප්‍රදේශය පේන්නේ කොහොමද? ඒ බැහැර සිට බලන විට පෙනෙන පෘථුවියේ සමස්ත චිත්‍රය. දැන් මෙතන ඉඳලා බැලුවොත් අපිට පේන්නේ යම්කිසි ලිමිට් එකක් නේ, සීමාවක් නේ. පිය විදිහට බැලුවොත් මේකට පෘථුවිය ඉඳලා බැලුවොත් පේන්නේ යම්කිසි සීමාවක්. නමුත් බැහැරට ගිහින් බැලුවොත්, අභ්‍යවකාශයේ ඉඳලා බැලුවොත් පේනවා සමස්තය. සමස්ත චිත්‍රයක් විදිහට. එහෙනම් ඒම ආකාරයක් තමයි සිතියමෙන් නිරූපණය කරන්නේ. ඒ නිසා එහෙම අදහසක් මෙතන ප්‍රකාශ වෙනවා. ඊට පස්සේ පෘථුවි තලයේ දක්නට ලැබෙන විවිධ රටාවන් નિયમિત වර්ණ සංකේත අක්ෂර ආදිය භාවිතා කරමින් යම්කිසි පරිමාණයකට පැතලි තලයක අදින චිත්‍රයක්. හොඳයි. ඔන්න ඕක මතක තියාගන්න. මොකක්ද මතක තියාගන්න ළමයි? ඔන්න දැන් තමයි හොඳම නිර්වචනය. පෘථුවි තලයේ දක්නට ලැබෙන විවිධ රටාවන් අංක 1. පෘථිවි තලයේ දක්නට ලැබෙන විවිධ රටාවන් කියපුවාම පෘථිවියේ රටා නිර්මාණය කරන ආකාර දෙකකි. කුමක්ද මේ දෙක? භෞතිකව නිර්මාණය වන රටා. භෞතික රටා. මිනිසා විසින් ගොඩනගන රටා, නිර්මාණය කරන රටා, මානව රටා. එහෙනම් පෘථිවි තලයේ දක්නට ලැබෙන විවිධ රටාවන් හැදෙන්නේ භෞතිකව සහ මානුෂව. එහෙනම් පෘථිවි තලයේ දක්නට ලැබෙන විවිධ රටාවන්, ඔන්න ඒක මතක තියාගන්න මම මකනවා. පෘථිවි තලයේ දක්නට ලැබෙන විවිධ රටාවන් මොනවද? කොටස් දෙකයි. භෞතිකව තියෙන රටා, මානුෂව තියෙන රටා. නැත්නම් සංස්කෘතික කියලාත් ගන්නවා. එහෙනම් පෘථිවි තලයේ දක්නට ලැබෙන විවිධ රටාවන් ඊළඟට මොකද්ද කියන්නේ?
කියන්න බලන්න. නියමිත වැදගත් වචනයක්. වචනේ හලන්න එපා. නියමිත නැත්තම් සමානයි අදාළ නැත්තම් සමානයි උචිත. නියමිත නැත්තම් අදාළ හෝ උචිත. එහෙනම් පෘථිවි තලයේ දක්නට ලැබෙන විවිධ රටාවන් නියමිත හෝ අදාළ හෝ උචිත අපිට දීලා තියෙන නියමිත. ඒ නිසා ඒක මතක තියාගන්න. පෘථිවි තලයේ දක්නට ලැබෙන විවිධ රටාවන් කියපුවාම වාට දෝංකාර දීලා ඇහෙන්න ඕනේ රටාවන් කියන්නේ. භෞතිකව තියෙන රටාවන් සහ මානව මිනිසුන් හදපු රටා. එහෙනම් නියමිත නැත්තම් අදාළ නැත්තම් මේ උචිත නියමිත. හරිද? නියමිත මොනවද ගන්න කියන්නේ ළමයි? නියමිත වර්ණ සංකේත අක්ෂර. සම්මත කියලාත් ගන්නවා හොඳේ. සම්මත කියලාත් ගත්ත හැකි. සම්මත වර්ණ සංකේත අක්ෂර පෘථිවි තලයේ දක්නට ලැබෙන විවිධ රටාවන් නියමිත නැත්තම් සම්මත නැත්තම් නිශ්චිත. එතන කොහොම ගත්තත් හරි. දැන් මෙතන තියෙන විදිහට නියමිත නමුත් සම්මත වෙන්න ඕනනේ. සම්මත වර්ණ තමයි ගන්න. සම්මත වර්ණ සංකේත අක්ෂර ආදිය යොදා ගනිමින් මොකක්ද කියන්නේ? ආදිය යොදා ගනිමින් යම් කිසි පරිමාණයකට අනුව පැතලි තලයක ඇඳ දක්වන සිතුවමකි නැත්තම් චිත්‍රයකි. පරිමාණය හොඳද? සම්මත වර්ණ සංකේත අක්ෂර පාවිච්චි කරලා කිසියම් නිශ්චිත පරිමාණයක් ඕනම සිතියමක් නිකන් අඳින්නේ නැහැ. පරිමාණයක් තියෙනවා. එහෙනම් ප්‍රධාන එකක් තමයි පරිමාණය. ඒතකොට සම්මත වර්ණ සංකේත අක්ෂර තියෙන්න ඕන. හොඳද? කිසියම් නිශ්චිත පරිමාණයක් තියෙන්න ඕන. පැතලි තලයක ඇඳ දක්වනවා. ඇයි එහෙම කියන්නේ? පැතලි තලයක් කියන්නේ මොකක්ද ළමයි? කියන්න බලන්න. පැතලි කියපුවාම අපේ ඇතුළත් වෙන්නේ මොන ලක්ෂණද? කියන්න බලන්න. අදහසක් තියනවද? පැතලි කියන්නේ මොනවද තියෙන්න ඕනේ පැතලි නම්? පැතලි නම් තියෙන්නේ දිග සහ පළල පමණකි. දිග සහ පළල පමණකි. උස කියන එක සිතියමෙන් නිරූපණය නොවනු ඇත. ඒ නිසා තමයි පැතලි කියන වචනය අර්ථය එකට දෙන්නේ. පැතලි කියන අදහස ඒට දෙන්නේ. එහෙනම් 3D නෑ 2D 2D නේ. එතකොට එහෙනම් පළවෙනි කාරණාව පෘථිවි තලයේ දක්නට ලැබෙන විවිධ රටාවන් කියපුවාම භෞතික මානව. උචිත නැත්නම් සම්මත අදාළ නියමිත වර්ණ සංකේත අක්ෂර පාවිච්චි කරලා කිසියම් නිශ්චිත පරිමාණයකට අනුව පැතලි තලයක කියන්නේ දිග සහ පළල යූස් කරලා අඳින ලද චිත්‍රයක්. තමයි සිතියමක් කියලා කියන්නේ. එහෙනම් දැන් මතකේ මාත් එක්ක කියන්න පෘථිවි තලයේ දක්නට ලැබෙන විවිධ රටාවන් නියමිත වූ අක්ෂර වර්ණ සංකේත පාවිච්චි කරලා කිසියම් නිශ්චිත පරිමාණයකට අනුව පැතලි තලයක ඇඳලා පෙන්නන සිතුවමක් නැත්තම් චිත්‍රයක් අපි කියනවා. නැත්තම් සටහනක් කියලා ගන්නත් පුළුවන්. සටහනක් අපිට කියන්න පුළුවන් සිතියමක් කියලා කියන්න පුළුවන්. හොඳද? ඒ නිසා මෙන්න මේක ඉතා වැදගත් නිර්වචනයක් සිතියම අර්ථ දැක්වීමේදී තාම වැදගත් වෙනවා. මොකක්ද අපි අවසානට කියමු නැවත. පෘථිවි තලයේ දක්නට ලැබෙන විවිධ රටාවන් නියමිත වර්ණ සංකේත අක්ෂර ආදිය යොදා ගනිමින් යම්කිසි පරිමාණයකට අනුව පැතලි තලයක අඳින චිත්‍රයක්. ඔන්න ඒක කියවා. ඊට පස්සේ භූමිය මත දැක්වෙන භෞතික සහ සංස්කෘතික ලක්ෂණ පැතලි තලයක් තුල පරිමාණානුකූලව ඉදිරිපත් කිරීමක්. එහෙනම් භෞතික සහ සංස්කෘතික ලක්ෂණ
අර මං කියවනේ විවිධ රටාවන් කලින් එකේ මං කියේ විවිධ රටාවන් කොටස් දෙකකට බෙදෙනවා කියලා. ඒ කොටස් දෙක තමයි මේ. භෞතික සහ සාංස්කෘතික. භෞතික කියන්නේ ස්වභාවිකව තියෙන ගංගා, කඳු වැටි, නිම්න සානු තැනිතලා. සාංස්කෘතික කියන්නේ මිනිස්සු හදපු දේවල්, ජනාවාස, වාරි මාර්ග, ඊට පස්සේ ගොඩනැගිලි. මෙන්න මේ දේවල්. එහෙනම් මෙන්න මේවා භෞතික හා සාංස්කෘතික ලක්ෂණ. භූමිය මත දැක්වෙන, භූමියේ තියෙන මේ ලක්ෂණ පැතලි තලයක් තුල, අර දිග පළල පමණක් අරගන්න පැතලි තලයක් තුල මොකක්ද කරන්නේ? පැතලි තලයක් තුල ඇඳලා පෙන්නනවා. ඇඳලා පෙන්වන්න ඕනේ පරිමාණයක් අණුව. පරිමාණයක් අණුව. අනිත් අංකිකට පරිමාණය තියෙන්න ඕනේ. එහෙනම් ඔයාගෙන් ඇහුවොතින් එහෙම සිතියමක් කියන්නේ මොකක්ද කියලා ඔන්න ඔය කියපු සමස්ත එකතු කරලා නිර්වචනයක් හදන්න. මම අර කලින් කියපු නිර්වචනය තමයි තාම සුදුසුව පෙන්න. මොකක්ද? පෘථිවි තලයේ දක්නට ලැබෙන විවිධ රටාවන් හෙවත් භෞතික හා සාංස්කෘතික රටාවන් කිසියම් මේ નિયમિત අක්ෂර සංකේත වර්ණ පාවිච්චි කරලා කිසියම් නිශ්චිත පරිමාණයකට අනුව පැතලි තලයක ඇඳ පෙන්වන සටහනක් නැත්නම් චිත්‍රයකි සිතියම. චිත්‍රයකි සිතියම. පැහැදිලිද? පැහැදිලිද? එහෙනම් ඕගොල්ලොන්ට ඉගෙන ගන්න හම්බේ සිතියමක තියෙනවා මූලිකාංග කීපයක්. සිතියම් මූලිකාංග කියලා ඇහුවොත් එහෙම මොනවද ළමයි? පරිමාණය කියන එක අංකයකට සිතියමක තියෙන්න ඕනේ. පරිමාණය. අංකයකට සිතියමක පරිමාණය තියෙන්න ඕනේ. අංක දෙකට සිතියමේ දිශාව තියෙන්න ඕන. දිශාව තියෙන්න ඕනේ. ඒ වගේම සිතියමකින් කොහේ හරි පිහිටීමක් පෙන්නන්නේ. එහෙනම් පිහිටීම කියන එක තියෙන්න ඕන. ඔන්න ඔය කාරණා තුනට අපි කියනවා සිතියම් මූලිකාංග. සිතියම් මූලිකාංග පරිමාණය, දිශාව, පිහිටීම. මේ තුනෙන් නැති නිකන් වා ඇඳලා පෙන්නන කොලයක් සිතියමක් නෙමෙයි. වා ඇඳලා පෙන්නන කොලයක් සිතියමක් නෙමෙයි. ඒකත් හොඳට මතක තියාගන්න. හොඳේ? right. දැන් පුංචි වීඩියෝ එකක් තියෙනවා බලන්න බලමු මේ ෂෙයා වේවිද කියලා. මේ ඔයගොල්ලොන්ට දීලා තියෙන මේ නෝට් එකේ තියෙනවා සිතියමක් යන කුමක්ද කියලා ලින්ක් එකක් දීලා මම. ඒ ලින්ක් එක ටච් කරන්න. එතකොට ඔටෝ YouTube එකෙන් ඕපන් වෙනවා. කොහොමින්ද? මෙතනින් ගිහිල්ලා ෂෙයා නේ. ෂෙයා. right බලමු අපි කනෙක්ෂන් එකත් එක්ක වීඩියෝ එක හිර වෙන්නේ නැතිව ප්ලේ වෙයිද කියලා. හොඳේ? ඒක ලොකු වෙලාවක් ගත වුණොත් අපි ඒක ප්ලේ කරන්න නැතුව යන්. ඔයගොල්ලන්ට පුළුවන් ඒක බලන්න. ඒ නිසා මං හිතනවා ඒකට වෙලාවක් ගන්න ඕන නෑ කියලා. ඒ නිසා අපි මේ ඉස්සරහට යන්නේ. මොකද අපි පොඩි වෙලාවෙනේ තියෙන්නේ. බලමු මේ වුණාට. ළමයි ස්ක්‍රීන් ෂෙයා වෙනවද? ඔව් සර්. හරි. මේ කනෙක්ෂන් එකේ ප්‍රශ්නයක් නිසා වුම වෙන්නේ. පඩන් වලදී සිතියම් විද්‍යාව කියන්නේ කුමක්ද කියලා වොයිස් එක ඇහෙනවද? දහසක් ලබාගත්තු අපි අද බලාපොරොත්තු වෙන්නේ මේ ස්ලෝ වෙනවානේ. බලමු. සිතියම කියන්නේ කුමක්ද කියන එක වටහා ගන්න. ළමයි වීඩියෝ එක මේ ෂෙයා වෙනවද? සවුන්ඩ් එක ඇහෙනවද? අග්‍රඵලය තමයි නිවැරදි සිතියමක් නිර්මාණය කිරීම. එතකොට සිතියම් විද්‍යාව කියන්නේ කුමක්ද කියලා අදහසක් තියෙනවා. අලු බැලමට සිතියමක වතු සඳහන් ලක්ෂණ හඳුනා ගන්නට පුළුවන්. මොනවද ඒ ලක්ෂණ කියලා අපි බලමු. සිතියමක් මගින් කිසියම් ප්‍රදේශයක භූ අවකාශයේ දත්ත නිරූපණය කරනවා. භූ අවකාශය කියන්නේ පිහිටීම. කිසියම් පිහිටීම් සම්බන්ධතාවයක් වෙන භෞතික හා සංස්කෘතික ලක්ෂණ සිතියමක් මගින් මූලික වශයෙන් ඉදිරිපත් කළද අවකාශයේ නොවන දත්තද සිතියමක් නිර්මාණයේදී හා විශ්ලේෂණයේදී තවලක. සිතියමක් මගින් ඉහත කියන ලද දත්ත ඉදිරිපත් කරනු ලබන්නේ සම්මත සංකේත ආශ්‍රය. ඒවාට වර්ණ රූපමය හා රූපමය නොවන සංකේත අක්ෂර ආදී ඇතුළු. සිතියමක ඇති විවිධ ලක්ෂණයන්හි
නිරපේක්ෂ පිහිටීම හඳුනා ගැනීම සඳහා ගෝලීය ඛණ්ඩාංක හෝ ඒක අපි ඉස්සරහදී කතා කරනවා. අන්තර්ගත වෙනවා. ගෝලාකාර පෘථිවි තලයේ ඇති භෞතික හා අභෞතික ලක්ෂණ දිවමානාකාර පැතලි තලයකට අනේ දිවමාන කිව්වේ අර පැතලි උස සහ පුළුවන්. මේ පළල විතරයි. ගෝලාකාර පෘථිවිය මත ඇති ලක්ෂණ දිවමානාකාර පැතලි තලයකට ගෙනීම සඳහා අපි භාවිතා කරන ක්‍රමශීලී. ඒකට තමයි ප්‍රක්ෂේපණ ගන්නෙ. අපි එදා කියවේ ගිය සතියේ සිතියමකට නිශ්චිත නිර්මාණයක් නිර්මාණය පරිමාණයක් තියෙනවානේ. දැක්වෙන යොමුවක් තියෙනවා. සුචියක් තියෙනවා. සිතියමක් යනු සැබෑ ලෝකයේ පිළිබඳ දිශාවක් තියෙනවා. ඒ පෘථිවි තලය පිළිබඳ ග්‍රාෆික රූපී අපි කියන සංකේතාත්මක නිරූපණයක්. තවත් ලෙස සැබෑ යථා රූපයක් නෙමෙයි. පෘථිවි තලයේ ග්‍රාෆික රූපී නියෝජනයේ සිතියම. එනම සිතියමක් කියනු තොරතුරු පද්ධතියක් සේම සංනිවේදන මාධ්‍යයක් ලෙසද හඳුනා දෙන්නට පුළුවන්. ඊට කරුණු සලකා බලමින් සිතියමක් යන කුමක්ද යන්න පැහැදිලිව නිර්වචනයක් ඉදිරිපත් කරන්න අපිට හැකියාවක් තියෙනවා. ඒ අනුව සිතියමක් කියලා කියනවා භූමිය මත දැක්වෙන භෞතික හා සංස්කෘතික ලක්ෂණ පැතලි තලයක් මත පරිමාණානුකූලව ඉදිරිපත් කිරීම සිතියමක් මගින් සිදු කරනවා. අපි ඊළඟට බලනවා සිතියම් වර්ග සහ ඒවායේ ප්‍රයෝජන මොනවා වගේද කියලා. සිතියම් වර්ග තියෙනවා ප්‍රධාන වශයෙන් දෙකක්. ඒ තේමා සිතියම් හා භූලක්ෂණ සිතියම්. තේමා සිතියමක් එක් සුවිශේෂී කරුණක් දැක්වීම සඳහා පමණක් නිර්මාණය කර තියෙනවා. යම්කිසි විශේෂ තේමාවක් ඉස්මතු කරලා පෙන්වන්න පමණක් තමයි තේමා සිතියමක් නිර්මාණය කරන්නේ. සිතියමේ නිරූපිත තොරතුරු අනුව සිතියමට අදාළ මාතෘකාව දක්වලා තියෙනවා. මොන තේමාවද දක්වන්නේ කියලා අදාළ මාතෘකාවෙන් අපිට ඊළඟට ඒක තමයි කතා කරන්න තියෙන්නේ. තේමා සිතියම. තේමා සිතියම වල ප්‍රයෝජන ගත්තාම සිතියම මගින් නිරූපිත තොරතුරු ඔන්න ඔබ තියෙන ප්‍රයෝජන පහසුවෙන් වටහා ගන්නට පුළුවන්. සංකීර්ණ තොරතුරු නෙමෙයි. පහසුවෙන් වටහා ගන්න පුළුවන් තොරතුරු තමයි මේ තේමා සිතියම් මගින් නිරූපණය වන්නේ. විවිධ තේමා සිතියම් එකිනෙක හා සංසන්දනය කිරීමේ හැකියාවක් තියෙනවා. විදසුණක් ලෙස දේශගුණ සිතියම් ස්වභාවික කුක්ෂලතා සිතියම් සමග සංසන්දනය කරන්නට පුළුවන්. අධ්‍යාපන සංචාරක සංවර්ධන කටයුතු වලදී එක් එක් තේමා සිතියම් වැදගත්කමක් උසුලනවා. සැලසුම් සකස් කිරීමේ හරි. ඉතින් ඔය වීඩියෝ එක බලන්න මගේ මේ YouTube channel එකට ගිහිල්ලා ඒකේ ඔය සම්පූර්ණ විස්තරය තියෙනවා සිතියම ගැන. හොඳේ? හරි. අපි යන්කෝ නැවත. හරි. සංකේත කියන එක මූලිකාංගයක් නෙමෙයි සිතියමක. සිතියමක ප්‍රධාන මූලිකාංග වශයෙන් තුනක් තමයි අපිට හඳුනා ගන්න ලැබෙන්නේ. ඔය මම කියපු මේ දිශාව, පරිමාණය සහ පිහිටීම. දැන් පිහිටීම ගැන කතා කරද්දී නිරපේක්ෂ සාපේක්ෂ කියලා ගන්නවා. ඒකනේ ඔය වීඩියෝ එකේ කියලා තිබ්බේ. ඒක අපි ඉස්සරහට මෙට්‍රික් සිතියම් වලදී වැඩිපුර කතා කරනවා. හොඳේ? ඊට පස්සේ අපි ගත්තාම ළමයි විශේෂයෙන්ම අපි අද මෙතෙන් ඉන්න දැන් සිතියම කියන එක ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්නට ඕන. දැන් මාව ඇහෙනවද? ඇහෙනවා සර්. හරි. ඊට පස්සේ මේ නෝට් එකේ තියෙනවා සිතියමේ ප්‍රයෝජනේ. හරිද? සිතියම් වර්ග. හරි. එහෙනම් මෙහි බලන්නකෝ. මේ බලන්න. මොකක්ද ඊළඟට අපිට කතා කරන්න තියෙනවා ළමයි. දැන් සිතියම කියන එක ඔයගොල්ලෝ දන්නවා මේ වෙද්දී. ඊළඟට අපිට එහෙනම් ප්‍රධාන වශයෙන්ම සිතියම් වර්ග දෙකක් ගැන කතා කරන්න තියෙනවා අපේ සිලබස් එක තුල. එක තමයි තේමා සිතියම්. right? දෙක තමයි මෙට්‍රික් සිතියම්. මෙට්‍රික් සිතියම් ටිකක් විස්තරාත්මක පාඩමක්. ඒ ගැන අපි ඉස්සරහට කතා කරනවා. ඒ නිසා අද අපි ටාගට් කරන්නේ තේමා සිතියම් කියන තැන කතා කරන්න. ඒතර අපේ වෙලාව පැයක් වෙලාව දාගත්තු නිසා තව විනාඩි 10ක් ඉතිරි වෙනවා. බලමු අපි මොකක් හරි කරන්. හරිද? හරි. එතකොට අපි ගත්තාම ළමයි තේමා සිතියමක් කියන්නේ මොකක්ද? තේමා සිතියමක් කියන්නේ මොකක්ද? එහෙනම් සිතියම් ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් අපි ඉගෙන ගන්නවා. භූලක්ෂණ සිතියම් හෙවත් මෙට්‍රික් සිතියම් සහ තේමා සිතියම්. තේමා සිතියමක් කියලා කියන්නේ දැන් තේමාවක් කියන්නේ මොකද්ද? තීම් එකක්. තේමාවක්.
තේමාවක්. තේමාවක් කියන්නේ කිසියම් නිශ්චිත මොකක් හරි එක දෙයක් නේ. එක දෙයක් නිරූපණය කරන එකක් නේ. එහෙනම් තේමා සිතියමක් කියලා කියනවා කිසියම් නිශ්චිත තේමාවක් නිරූපණය කරන සිතියමකට. එහෙනම් එකයි නිරූපණය කරන්නේ. දැන් භූ ලක්ෂණ සිතියමක් ගත්තාම ඒකේ භෞතික ලක්ෂණත් ගොඩක් අරගෙන ඊට පස්සේ සංස්කෘතික ලක්ෂණත් ගොඩක් අරගෙන ඒ සමස්ත ලක්ෂණම ඉදිරිපත් කරනවා. සමස්ත ලක්ෂණම නිරූපණය කරනවා. නමුත් තේමා සිතියමක එහෙම නැහැ. ඒකයි මෙතන කියන්නේ තේමා සිතියමක් යනු එක් නිශ්චිත තේමාවක් සුවිශේෂී භූගෝලීය ප්‍රදේශයක් තුල ව්‍යාප්තව ඇති ආකාරයේ දෘශ්‍යමාන කරන සිතියම. මොකක්ද? එහෙනම් දැන් ඔන්න ඒක මතක තියාගන්න යන්නේ කිසියම් නිශ්චිත තේමාවක් කිසියම් නිශ්චිත තේමාවක් හොඳද? නිශ්චිත භූගෝලීය ප්‍රදේශයක් තුල ව්‍යාප්ත වෙලා තියෙන්නේ කොහොමද කියන එක නිරූපණය කරන සිතියම තමයි ප්‍රදේශයක් තුල ව්‍යාප්ත වෙලා තියෙන්නේ කොහොමද කියන එක නිරූපණය කරන සිතියම තමයි තේමා සිතියම කියලා කියන්නේ. ඒතර නිදසුණක් ලෙස නගරයක ප්‍රදේශයක රටක හෝ මහත්වීපයක ඇති භෞතික සමාජීය සංස්කෘතික දේශපාලන කියන්නේ ඕනම ලක්ෂණයක් වෙන්න පුළුවන්. දැන් අපි ගන්නවා ලංකාවේ ජනසංඛ්‍යා ව්‍යාප්තිය. ඒක තේමා සිතියමක්. ඊට පස්සේ ලංකාවේ වනාන්තර ව්‍යාප්තිය තේමා සිතියමක්. ලංකාවේ දේශගුණ කලාප. ඒතර වර්ග තියෙනවා මෙතන. මෙතන ගොඩාක් තියෙනවා. දැන් මෙතන උදාහරණයකුත් කියනවා තේමා සිතියමක් ලෙස ගත්තාම විශේෂයෙන්ම එක තේමාවයි නිරූපණය කරන්නේ. දැන් උදාහරණයක් වශයෙන් වර්ෂාපතන ව්‍යාප්තිය කියලා ගත්තාම ලංකාවේ භූ විෂමතාවයත් එක්ක අර අපි දේශගුණ පාඩමේ තාම ඉගෙන ගත්තේ නැහැනේ. ඒක ඉගෙන ගන්නවා මේ ලංකාවේ දේශගුණ කලාප ගත්තාම අර මේ ව්‍යාප්ත වීමේ විෂමතාවයක් තියෙනවා නේ. තෙත් කලාපය, වියලි කලාපය ආදි වශයෙන් ගද්දින් ඒක දැන් තේමා සිතියමක්. දැන් දේශගුණ කලාප දැක්වෙන සිතියමේ නිරූපණය කරන්නේ මේ දේශගුණ කලාප විතරයි. ඒක ඇතුලේ ලංකාවේ තියෙන ගංගා ටික, ලංකාවේ තියෙන වනාන්තර ටික, ලංකාවේ තියෙන ජනගහනය ඒවා වෙන තේමා. කියන්නේ මාතෘකා ඇත්තටම ගත්තොත්. කියන්නේ එක මාතෘකාවක් පෙන්නනවා එක මැප් එකකින්. ඒකයි තේමා සිතියමක් කියලා කියන්නේ. පැහැදිලිද? තේමා සිතියමකින් වෙන්නේ අන්නේ කතන්දරේ. හොඳේ. ඉතින් මේ තේමා සිතියම් ගත්තාම ළමයි මම දැන් මේ ෂෙයා කරන්න නෝට් එක ෂෙයා කරන්න. ළමයි ෂෙයා වෙනවද? ෂෙයා වෙනවද? හරි. එතකොට මෙන්න තියෙනවා තේමා සිතියම් ගත්තාම භෞතික තොරතුරු දැක්වෙන සිතියම්. කියන්නේ ස්වභාවික දේවල්. භූ විද්‍යාව සම්බන්ධ සිතියම්. භූ විෂමතාවය නිරූපණය කරන සිතියම්. දේශගුණය දැක්වෙන සිතියම්. ඊට පස්සේ පස ගැන දැන් අපි ඉගෙන ගන්නවානේ පස ගැන ඉගෙන ගත්තී ලංකාවේ පාංශු කලාප. අන්න ඒවා තේමා සිතියම්. ස්වභාවික වෘක්ෂලතා. කියන්නේ ඒ එක සිතියමකින් පෙන්වන්නේ එක දෙයක් විතරයි. එක මාතෘකාවක්, එක තීම් එකක්. එක තේමාවක්. ඒකයි කියන්නේ කිසියම් නිශ්චිත තේමාවක් ප්‍රදේශයක් තුල ව්‍යාප්ත වෙලා තියෙන ආකාරය නිරූපණය කරන සිතියම තේමා සිතියම කියන. නිරූපණය කරන සිතියම තේමා සිතියම කියන. හොඳේ. ඊට පස්සේ භූමි පරිභෝග. කියන්නේ භූමිය පරිහරණය කරලා තියෙන ආකාරය දැක්වෙන සිතියම. වගා ව්‍යාප්තිය, ජනාවාස රටාව මෙන්න මේවා. ඊට පස්සේ ඓතිහාසික සිතියම්. අධිරාජ්‍ය ව්‍යාප්තිය, මානව වර්ග ව්‍යාප්තිය, දේශ ගවේෂණ, ඒ කියන්නේ ඓතිහාසික කියන්නේ ඉතිහාසය සම්බන්ධ සිතියම් අපි ඉගෙන ගන්න. අන්න ඒවා. දේශ ගවේෂණය සම්බන්ධව පැරණි නගර දැක්වෙන සිතියම්. ඊට පස්සේ පරිපාලන මායිම් වශයෙන් ගත්තොත් කලාප දැක්වෙන වෙනම සිතියම් තියෙනවා. දිස්ත්‍රික්ක විතරක් තියෙන සිතියම් තියෙනවා. පළාත් දැක්වෙන සිතියම තියෙනවා. මෙන්න මේවා දේශපාලනික වශයෙන්. ඊට පස්සේ දේශපාලන බෙදීම් වශයෙන් රටවල් වල මායිම් පෙන්වන්න දැන් අපි ලෝක සිතියම ගත්තාම ලෝක සිතියමේ වෙන වෙනම රටවල් වෙන් කරලා තියෙනවා. ඒතකොට ඒවත් තේමාවක් දැක්වෙන සිතියන්නේ. يعني මොකක් හරි නිශ්චිත තේමා එක තේමාවක් පෙන්වන්න විතරයි
මේ සිතියමක් අඳින්නේ. මේ සිතියමක් භාවිතා කරන්නේ. ඉතින් මේවා තමයි ළමයි තේමා සිතියන් කියලා කියන්නේ. තේමා සිතියන් කියලා කියන්නේ. වර්ග කිහිපයක් තියෙනවා. ඒතර තේමා සිතියමක ඉතිහාසය කියලා මේ පුංචි සටහනක් තියෙන එක මම මෙතන විස්තර කරන්නේ නැහැ. ඔයගොල්ලෝ කියව ගන්න. කියන්නේ තේමා සිතියමක් කියන එකක් ගත්තාම දැන් අපි ගත්තොත් එහෙම මේ දවස්වල කොරෝනා අප්ඩේට් එකත් එක්ක ඔය මේ හෙලකුරු එකේ එහෙම මැප් එකක් දෙන්නේ. අන්න ඒවත් තේමා සිතියම්. තේමා සිතියම. කියන්නේ එක දෙයයි මේ මැප් එකේ ඉදිරිපත් කරන්නේ. ඔක්කොම අච්චාරුවක් වගේ එකට දාලා නැහැ. හොඳේ? ඒ නිසා මේ ඒවා තේමා සිතියම් කියලා අපි ගන්නවා. ඒතර ඓතිහාසික කතන්දරයක් උතන තියෙනවා. ඒක කියව ගන්න. එතකොට දැන් විශේෂයෙන්ම මෙන්න මේ තේමා සිතියම් වර්ග කිහිපයක් අපිට ඉගෙන ගන්න තියෙනවා. වර්ග කිහිපයක් තියෙනවා. එතනදී අපි කතා කරන්නේ මේ ප්‍රධාන කාරණා තුනයි අපිට සිලබස් එකේ තියෙන්නේ. මෙන්න මේ ක්‍රමාලේප සේයා සිතියම, සමරේඛා සිතියම, තිත් සිතියම. හොඳද? ඔන්න ඔය කියන සිතියම් වර්ග තුන තමයි අපිට කතා කරන්න තියෙන සිතියම් වර්ග තුන. එහෙනම් මොකක්ද මේ ක්‍රමාලේප සේයා සිතියමක් කියලා කියන්නේ? දැන් සේයා කරනවා කියලා කියන්නේ වර්ණ ගන්නනවා. ඒ කියන්නේ පාට කරලා පෙන්නනවා. සේයා කරනවා කියන්නේ අර සින්දුවක් තියෙන්නේ මොකද්ද? සේයාවන් නොසිතූ ලෙසේ මොකක්ද දෙකක් තියෙනවානේ එහෙම එකක්. අනේ සේයාවක් කියන්නේ අර නිකන් අපි කියන්නේ ප්‍රතිබිම්බයක්, ඡායා රූපයක්. එහෙම නැත්නම් සේයා කරනවා කියලා ගත්තාම පාට කරනවා, වර්ණ කරනවා, මේ ෂේඩ් කරනවා. අන්න ඒ වගේ අදහසක්. එහෙනම් සේයා සිතියමකින් කරන්නේ මොකක්ද දැන්? ක්‍රමාලේප. ක්‍රමාලේප කියන්නේ අර අංකණය කරනවා කියන අදහස. අංකණය කරනවා. කියන්නේ මොකක් හරි කොටසක් අරගෙන ඒක පාට කරලා ඒකට වටිනාකමක් දෙනවා සරලව කිව්වොත්. මොකක් හරි භූමි ප්‍රදේශයක් හරි දිස්ත්‍රික්කයක් ගන්නකෝ. දිස්ත්‍රික්කයක් හරි යම්කිසි පිහිටීමක් අරගෙන ඒක පාට කරනවා, සේයා කරනවා. සේයා කරලා ඒකෙන් යම්කිසි වටිනාකමක් නිරූපණය කරනවා. ඒක තමයි ක්‍රමාලේප සේයා සිතියමකින් වෙන්නේ. ඒකයි මෙතන කියන්නේ ළමයි මොකක්ද කියන්නේ? අවකාශය සහ ප්‍රමාණය අතර තියෙන සම්බන්ධතාවය ඝනත්ව වටිනාකම් ඇසුරින් නිරූපණය කිරීම සේයා සිතියමක් මගින් සිදු කරනවා කියලා. අවකාශය සහ ප්‍රමාණය අතර. දැන් අවකාශය කියන්නේ පිහිටීමනේ. දැන් අපි ඉගෙන ගත්තේ අවකාශීය විචලතාවය. කියන්නේ ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙන ආකාරය. නිසා අවකාශය කියන වචනේ ඇත්තටම අදහස ප්‍රදේශය. ප්‍රදේශය. එහෙම නැත්නම් පිහිටීම. එහෙනම් මෙන්න මේ අවකාශය සහ ප්‍රමාණය අතර තියෙන සම්බන්ධතාවය ඝනත්ව වටිනාකමක්. ඝනත්ව වටිනාකමක් කියන්නේ දැන් අපි ගත්තොත් අනුපාතයක් අනුපාතයකින් ඉදිරිපත් කරන්න පුළුවන්. ප්‍රතිශතයක් විදිහට ඉදිරිපත් කරන්න පුළුවන්. අන්න ඒ විදිහට ඒ විදිහට නිරූපණය කරන එක. ඝනත්ව වටිනාකම් ඇතුලින් නිරූපණය කිරීම සේයා සිතියමක් මගින් සිදු කරනවා. එහෙනම් මූලික වශයෙන් වා මතක තියාගන්න ඕනේ යම්කිසි අවකාශයවත් පිහිටීම අතර සහ මේ ප්‍රමාණයක් නිරූපණය කිරීමේදී ඒ කියන්නේ අවකාශය සහ ප්‍රමාණය අතර තියෙන සම්බන්ධතාවයක් තියෙනවා නම් ඒක නිරූපණය කරන්න යම්කිසි මැප් එකක් අඳිනවා නම් ඒ අඳින්න ගන්නේ ක්‍රමාලේප සේයා සිතියම. ක්‍රමාලේප සේයා සිතියම. ඒතර මෙතන තවදුරටත් කියනවා කිසියම් විචල්්‍යක ව්‍යාප්තිය නිරූපණය කිරීමේදී පරිපාලන ඒකක පදනමක් මත තමයි මේක කරන්නේ. මාව එනවා නේද දැන්? ඔව් සර්. හරි. මේ මාව මේකපාර කනෙක්ෂන් එක මේ ඔයලා එළියට ගියා. එතකොට මොකක්ද මේ ක්‍රමාලේප සේයා සිතියම? දැන් මෙයා ගැන විතරයි අද කතා කරන්න වෙන්නේ. ක්‍රමාලේප සේයා. සේයා කියන වචනය ලංකාවේ කාලයක් මාර කතා බහකට ලක් වෙලා තිබ්බ වචනයක්. මාව ෂෙයා වෙන්නේ නැහැ නේද කොමින්ද?
මම ඉන්න විනාඩියක් රැඳී සිටින්න අප සමග. හරි. දැන් පේනවද? ඔව් සර්. හරි. ඔව් දැන් පේන්න ඕන. මේ ඉතින් ක්‍රමාලේප සේයාසිතියමනේ යෝ ගැන අපි පොඩ්ඩක් කතා කරගෙන යම්. හොඳද? ක්‍රමාලේප සේයාසිතියමක වෙන්නේ මෙන්න මේ කාරණාව අවකාශය. අවකාශය සහ ප්‍රමාණය අතර තියෙන සම්බන්ධතාවය නිරූපණය කරනවා මැප් එකකින්. ඒ කියන්නේ මෙහෙම ගත්තොත් දැන් ගන්න ලංකාවේ ජනගහන ව්‍යාප්තිය දැක්වෙන සිතියම මම දීලා තියෙන 2012 ලංකාවේ ජන ව්‍යාප්තිය දැක්වෙන ජනගණත්වය දැක්වෙන මැප් එක. හොඳද? ඒතර ඒක අපි ගත්තොත් මෙහෙම ලංකාව ගත්තොත් එහෙම ලංකාවේ දැන් මම මෙහෙම ගන්නම් මේ පැත්තේ තියෙන වර්ණය තද වැඩි. ඒ කියන්නේ තද වර්ණයකින් වර්ණ ගැන්වෙලා. මෙහෙට යන්න වර්ණය අඩු වෙලා. ඒ කියන්නේ සේයා වෙලා තියෙන ප්‍රමාණය අඩුයි. ඒතකොට එහෙනම් මෙන්න මේ වර්ණයක ඊට පස්සේ මැප් එකේ මෙන්න මේ පැත්තෙන් අර සුචිය අපි කියනවා මෙන්න මේ සුචිය මගින් මේ වර්ණයට අදාළ අගය දෙනවා. මේ රතු පාටින් තද රතු පාටින් දක්වලා තියෙන්නේ ජනගහනය මෙච්චර ප්‍රමාණයක්. ඊට පස්සේ ඒ පාට අඩු වෙද්දී ජනගහනය මෙච්චර ප්‍රමාණයක්. ඊට පස්සේ තව ටිකක් ලා වෙද්දී ජනගහනය මෙච්චර ප්‍රමාණයක්. අන්න ඒකයි කිව්වේ මේ මෙතන තියෙන අවකාශය සහ මෙතන තියෙන ප්‍රමාණය අතර තියෙන සම්බන්ධතාවය නිරූපණය කරන්න අඳින සිතියම අවකාශය සහ ප්‍රමාණය. කියන්නේ මේ තියෙන වර්ණයකට අගයක් වෙනවා ප්‍රමාණයක් වෙනවා. මෙච්චර ජනගහනයක් තමයි මේ වර්ණයෙන් නිරූපණය කරන්නේ. ඒතර අපි මැප් එක ගත්තොත් එහෙම මැප් එකේ තද වර්ණයක් තියෙන ප්‍රදේශ වලින් අපිට පේනවා මේ ඒ ප්‍රදේශවල ජනගහනය වැඩි, ජනගණත්වය වැඩි. ලා වර්ණයට යන්න අපිට පැහැදිලි වෙනවා මේ ප්‍රදේශවල ජනගණත්වය අඩුයි. හැබැයි ඕකෙදි ප්‍රශ්නයක් එක ගැටලුවක් තමයි මෙන්න මේ දැන් කොළඹ කියලා ගන්නකො. ඔය දීලා තියෙන මැප් එකේ නෝට් එකේ කොළඹ කියලා ගත්තාම කොළඹ විශාල ප්‍රදේශයක් පුරාවටම මේ මොකක්ද වෙලා තියෙන්නේ? වර්ණය තද වෙලා තියෙනවා. හැබැයි ඒ තද වෙච්ච වර්ණය තුලේ මේ ජනගහනය එච්චර නැති කොටසුත් අයිති වෙනවා. ඒතර ඔන්න ඔය ක්‍රමාලේප සේයාසිතියමක තියෙන මේ දුර්වලතාවයක් තමයි ළමයි මේ විදිහට අංකණය කරද්දී ක්‍රමාලේපනය කරද්දී අර සමහර වෙලාවට මේ ඒ අදාළ සම්පූර්ණ ප්‍රදේශයම මේ තද පාටින් වර්ණ ගැන්වෙද්දී ඒ ප්‍රදේශයේ ජනගහනත්වය අඩු ප්‍රදේශ වලට පවා ඒක බලපාන්න පුළුවන්. එහෙම කරන්න නම් එහෙනම් දැන් දිස්ත්‍රික්ක මට්ටමින් ගද්දි දැන් ගන්න කොළඹ දිස්ත්‍රික්කය කියලා ගද්දි කොළඹ දිස්ත්‍රික්කයේ මේ කොළඹ දිස්ත්‍රික්කයේ ඔක්කොම දැන් ওই මැප් එකේ ඩාර්ක් වෙනවනේ. ඒතර කොළඹ දිස්ත්‍රික්කයේ ඇතුළෙත් තියෙනවනේ ජනගහනය අඩු තැන්. හැබැයි ඒ තැන් වලත් කොළඹ කියලා ගත්තාම පෙන්වන්නේ ජනගහනත්වය වැඩි අගයක් විදියට. ඒක දුර්වලතාවයක්. එහෙමනම් වෙනම ඒකක ගාන අඩු කරන්න වෙනවා. කියන්නේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමින් ගන්න වෙනවා. ඊටත් පල්ලට ගියපහම ග්‍රාම නිලධාරී මට්ටමින් ගන්න වෙනවා. එහෙම ගියොත් එහෙම සිතියම සංකීර්ණ වෙනවා. එහෙම ගියොත් සිතියම සංකීර්ණ වෙනවා. ඒ නිසා මේ ඔය වගේ එකක් තියෙනවා. දැන් සංසන්දනාත්මකව පැහැදිලි කරන්නට આવොත් එහෙම ඔය ගැන එහෙම ලොකුවට එන්නේ නැහැ. මේ ඔය කතන්දරේ අපිට කියන්න පුළුවන්. දැන් මෙතන ඒකයි නෝට් එකේ ඔක පැහැදිලිව කියලා තියෙනවා. මොකද්ද කියන්නේ? මේ කියන්නේ මේ ක්‍රමාලේප සේයාසිතියම අවකාශය සහ ප්‍රමාණය අතර තියෙන සම්බන්ධතාවය ඝනත්ව වටිනාකම් ඇසුරින් නිරූපණය කිරීම සේයාසිතියමක් මගින් සිදු කරනවා. එනම් කිසියම් විචල්්‍යයක ව්‍යාප්තිය නිරූපණය කිරීමේදී පරිපාලන ඒකක පදනමක් මං කිව්වේ අර ප්‍රාදේශීය ලේකම් කොට්ටාස දිස්ත්‍රික් ග්‍රාම නිලධාරී වසම් නැත්තම් පළාත් ආදී වශයෙන් පරිපාලන ඒකක පදනමක් අරගෙන තමයි මේක ඉදිරිපත් කරන්නේ. ඒතර සාමාන්‍ය වටිනාකම් නිරූපණය කිරීමට වඩා සංවිධානාත්මකව. ඒ කියන්නේ අර මං කිව්වේ මේ වර්ණ කොටසෙන් නිරූපණය කරනවා මෙතරම් ජනසංඛ්‍යාව. ඒක අනුපාතයක් විදිහට දෙන්නත් පුළුවන්. ඒක ප්‍රතිශත විදිහට දෙන්නත් පුළුවන්. ඒ කියන්නේ අපිට බෑනේ දැන් සම්පූර්ණ ඒ කොටසකින් ඒ ප්‍රදේශයේ ලොකු සම්පූර්ණ ජනගහනය ඔක පෙන්වන්න. ඒ නිසා ඒක ප්‍රතිශත අගයක් විදිහට දෙනවා.
නැත්තම් අනුපාතයක් විදිහට දෙනවා. අන්න එහෙම කරන්න පුළුවන්. එතකොට මේ ඩෙන්සිටි එක නැත්තම් ජන ඝනත්වය නිරූපණය කිරීමත් සරලව මේ අස්වනු ප්‍රමාණය. ඒ කියන්නේ ඒ ප්‍රදේශයකට අදාළව හෙක්ටයාරයකට ලැබෙනවා කොච්චර අස්වැන්නක් ලැබෙනවා. අන්න ඒ වගේ. ඒ කියන්නේ ඇත්තටම කිව්වොත් දැන් ඕගොල්ලෝ ගොවීන් වගා කරන හෙක්ටයාරයකට කොච්චර අස්වැන්නක් ලැබෙනවා. ඊට පස්සේ ලංකාවේ දිස්ත්‍රික්ක මට්ටමින් ගත්තොත් දිස්ත්‍රික්ක අනුව ජනගහනයේ ව්‍යාප්තිය ජනගණත්වය. අන්න ඒ වගේ එකක් නිරූපණය කරන්න තමයි මේ මැප් ගන්න. ඇතැම් විට සංවිධානාත්මකව සකස් කරන ලද දත්ත වෙනුවට පරිපාලනයේ ළමයි දැන් ඇහෙනවද මාව? මාව ඇහෙනව නේද? ඔව් සර්. මේ ඒ ආකාරයට තමයි එතකොට තේමා සිතියමකින් ওই කතන්දරේ වෙන්නේ. තේමා සිතියමකින් වෙන්නේ විශේෂයෙන්ම ඝනත්ව වටිනාකම් ආශ්‍රයෙන් නිරූපණය කරන එක. හොඳ ඒ කියන්නේ අවකාශය සහ ප්‍රමාණය අතර තියෙන සම්බන්ධතාවය. ඉතින් අපේ වෙලාව මේ මැප් එක තියෙනවා මේ මෙතන දීලා අපේ වෙලාව අද මෙතනින් ඉවර වෙනවා ළමයි. ඒක කැඩි කැඩි ඇහෙන්නේ. ඔව් ඒක තමයි මේ අපේ වෙලාව මෙතනින් ඉවර වෙනවා. අපි ඊළඟ දවසේ ඉතිරි ක්‍රම දෙක ගැන කතා කරමු. හොඳද? මම මෙහෙම කරන්නම්. දැන් ඇහෙනවද කියන්නකෝ මාව පේනවද? මාව පේනවද දැන්? ෂෙයා වෙන්නේ නැද්ද? ළමයි මාව ඇහෙන්නේ නැද්ද? ඇහෙන්නේ නැද්ද මාව? නෑ සර් පේන්නේ. ඇහෙනවනේ පේන්නේ නැතුණාට ඇහෙනව නේද? ඇහෙනවා පේන්නේ නැහැ සර්. හරි. මේ ඉතින් එහෙනම් දැන් අපේ වෙලාව ඔතෙන් වෙනකන් තමයි අපිට අද කතා ඔව් සර්. කරන්න වෙන්නේ. අපි පැයනේ අද අපේ ක්ලාස් එක තියෙන්නේ. ඉතින් ඒ නිසා පොඩ ඉන්න බලන්න දැන් පේනවද බලන්න. දැන් පේනවද? පේනවා සර්. හරි. එහෙනම් මේ අපි අපේ ඉතිරි මේවා දෙක ගැන ඊළඟ දවසේ කතා කරමු. හොඳේ? ඊළඟ දවසේ කතා කරමු. අපිට එහෙනම් තියෙන්නේ ආයෙ කතා කරන්න මේක තව ටිකක් මම විස්තර කරන්නම් එදාට. දැන් පළවෙනි එකනේ අපි කතා කරේ දෙවෙනි ක්‍රමේ තුන්වෙනි ක්‍රමේ. ඊට පස්සේ අපිට එතනින් මෙට්‍රික් සිතියම් වලට යන්න පුළුවන්. මෙට්‍රික් සිතියම් වලට යන්න පුළුවන්. හොඳේ? මේ හරි. එහෙනම් අද අපි පන්තිය මෙතනින් නතර කරනවා. අර වීඩියෝ එක ඔයා බලන්න මේ YouTube එකට ගිහිල්ලා. ඒකේ තියෙනවා විස්තරේ මේ සිතියම් ගැන. ඒකත් බලන්න. ඊට පස්සේ සිකුරාදා සම්බන්ධ වෙන්න මේ පේපර් ක්ලාස් එකට. හොඳේ? මේ මොනවත් ගැටලු තියෙනවද නෑනේ? ගැටලු මොනවත් නෑනේ. එහෙනම් මේ අද අපි පන්ති ඉවර කරනවා හැමෝටම. පොඩි ඔව් කියන්න. ප්‍රශ්න තියෙනවද අහන්න? සර් අර මේ සිතියම් මූලිකාංග වලට මේ පරිමාණයේ දිශාව ඒකට සංකේතයෙන් නැද්ද? ඇයි මම දැන් කිව්වේ සංකේත කියන එක මූලිකාංගයක් නෙමෙයි. සිතියමක මූලිකාංගයක් නෙමෙයි සංකේත. ඒ කියන්නේ මූලිකවම අංගයක්. ඒ කියන්නේ සිතියමක් අඳින්දින් අපිට අත්‍යවශ්‍යම වෙනවා දිශාවක් දක්වන්න බෑ. කියන්නේ නැත්තම් ඒක අවබෝධයක් ගන්න බෑ. ඊට පස්සේ පරිමාණයක් තියෙන්න බෑ. නැත්තම් ඒක සිතියමක් නෙමෙයිනේ. අනිත් එක තමයි පිහිටීම. පිහිටීම දෙද්දී සාපේක්ෂ නිරපේක්ෂ කියන එක දෙන්න ඕනේ. ඒ කියන්නේ ප්‍රධාන කාරණා තුන් දෙනා මෙයාලා. එතකොට ඒවා ඇතුලේ තමයි මේ සංකේත එන්නේ. සංකේත එන්නේ මේවා ඇතුලේ. පැහැදිලිද? ඒක තමයි මතක තියාගන්න. හරි? ඉතින් මේ එතකොට ওই ටික තමයි අද අපිට කතා කරන්න හම්බුනේ. අපේ මේ ඊළඟ කොටස ඊළඟ දවසේ කතා කරමු. සිකුරාදා ක්ලාස් එකට සම්බන්ධ වෙන්න. මේ හොඳේ? එහෙනම් හැමෝටම සුබ දවසක්. good night බුදු සරණයි කියලා අපි අද පන්ති ඉවර කරනවා. හොඳේ? අද මේ වෙන ප්‍රශ්න නෑ නේද මොනවද? මොනවද තියෙනවද?